Okay, so we start today's part. We are continuing with the operating systems. අපි මේ කතා කරන්නේ මෙහෙයුම් පද්ධති සම්බන්ධයෙන්. අද අපි කතා කරන්නේ එක තවත් වැදගත් කොටසක් segmentation, ඛණ්ඩනය කියන එක. දැන් අපි කතා කරා පහුගිය දවසක paging කියන එක නේ, පිටුකරණය කියන එක. ඒතර අපි සාමාන්‍ය මතකයේ ආදේශිකයේදී අපි කිව්වා ක්‍රම දෙකක් තියෙනවා, contiguous, non contiguous. අඛණ්ඩව, යාබදව එකයි යාබද නොවන එකයි. දැන් මේ කතා කරන්නේ යාබද නොවන එක. යාබද නොවන එකේ ක්‍රම දෙකක් තියෙනවා. non contiguous, there are two methods. One is paging, other one is the segmentation. මේ ක්‍රම දෙකක් තියෙන එකක් පිටුකරණය, අන්තිම ඛණ්ඩනය. අපි දැන් පිටුකරණයේදී දැක්කා කොහොමද වෙන්නේ කියලා. අපි චුට්ටක් මේක කියවමු බලන්න. මේක උඩ ලියා ගන්නකො. ඊට තේරෙයි මේ කියන කතාවටක් ගාලා. අපි මේක ලියාගමු. ලියාගෙන මම තවන්ට තේරෙයිද මම ඊට පස්සේ පැහැදිලි කරන්න ලියාගත්තට පස්සේ මොකක්ද මේ කතාව කියලා. So just try to understand how this segmentation is working. අපි බලමු උත්සාහ කළා මේ ඛණ්ඩනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් අපි යම් කිසි විදියකින් මතකය වැඩසටහනට ආදේශ කරන්න ඕනනේ. ඒක වැඩසටහන හදන්නේ කොහොමද අපි? So how do we create the programs? අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් computer program අපි ලියන කට්ටිය ගැන බැලුවොත් අපි හැමසම උත්සාහ කරනවා computer program පුංචි පුංචි කොටස් වලින් ලියන්න module වශයෙන්. අපේ ලොකු program එක ලියන කරදරයි. අපි කරන්නේ මොකද මේ program එක ලියලා මේකෙන් පොඩි පොඩි කොටස් අවශ්‍යයට ගෙන්න ගන්නවා. We call them, we are calling them. Whenever we are writing programs, we are writing small programs. We have a main program here. අපේ ප්‍රධාන වැඩසටහන දෙනවා. මේකට අවශ්‍ය වෙන කොටස් අපි පිටින් ගෙන්න ගන්නවා. So මේ module වෙනම කැලි මෙව ලියලා තියෙන එක එක තැන්වල. So the main program is there. Whenever we want to run the main program, it asks to come these modules whenever required. ඒකේ වාසි ගොඩක් තියෙනවා. එකක් අපි දැන් මේ program එක අපි ලොකු program එකක් ලියුවොත් මේකට එකපාර මතකයේ ලොකු ඉඩක් වෙන් කරන්න ඕනේ. මේ program එක ප්‍රමාණය ලොකුයි. ස්ටෝර් කරන්න ලොකු ඉඩක් ඕනේ. අපි ගන්න මොකද්ද?
main program එකේ ඉඳගෙන පුංචි program වලට අපි ඔලන ගන්නවා. So we writing small modules whenever we wanted we are calling them. ඊට පස්සේ අපිට මොකක් හරි වෙනසක් කරන්න ඕන නම් මේ module එක වෙනස් කරාම ඇති. We can change the module. තව වාසි තියෙනවා. So think about that this module can be shared with many programs. අපි තියෙනවා x කියලා program එක, තව එකක් y කියලා එකක් තියෙනවා. එතකොට මේ දෙකටම මෙන්න මේ module එකේ අපිට අවශ්‍යව ගන්න පුළුවන්. දැන් ඔයාලා සාමාන්‍යයෙන් Windows environment එක ගත්තොත් ඔකට Windows වල හම්බ වෙන ෆයිල් වර්ගය DLL කියලා. DLL කියන්නේ මොකද? Dynamic Link Libraries. Dynamic Link Libraries. So Windows program එක run වෙනකොට Windows ක්‍රියාත්මක වෙද්දී මේ DL වෙනම තියෙනවා. අවශ්‍යතාවයක් ඇති වුණාම මේ DL ෆයිල් එක එයා load කරගන්නවා. Dynamic Link Libraries. Dynamically මේ library ෆයිල් එක load කරගන්නවා. එතකොට memory එකේ ලොකු ඉඩක් එයාට වෙන් කරලා තියන්න. මොකද මේක හැමසෙම තියාගන්න ඕනේ නැහැ. අවශ්‍ය වුණාම ඒක load කරගත්තා. අවශ්‍ය කාර්ය කරා ඉවරට පස්සේ මේක රිලීස් කරලා දැම්මා. දැන් සමහරට ගොඩක් අය අපිට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි අපි සමහර ප්‍රෝග්‍රෑම් කම්පියුටර් uninstall කරාම මේ සමහර DL ෆයිල් මැකෙනවා. ඊට පස්සේ වැඩ කරන්න ගියාම සමහරට අත්දැකලා ඉතින් සමහර කම්පියුටර්ස් වල කියනවා DL missing කියලා. ඒක සමහරට වෙනවා. සමහරට අපි ප්‍රෝග්‍රෑම් uninstall කරලා දිහානවා මේකේ related DL තියෙනවා මේ ඔක්කොම මකන්නද කියලා. සමහරට ඔක්කොම මකන්න කිව්වොත් ඒ සමහර DLL වෙන ප්‍රෝග්‍රෑම් එක ෂෙයා කරනවා. අපි නොදැනුවත් අපි අර DL ෆයිල් එක මැකුවොත් Windows සමහර වැඩ කරන්න ගම හිර වෙන්න පුළුවන්. සමහර වැඩ කරන්න. තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහරට අපි අලුත් ප්‍රෝග්‍රෑම් ඉන්ස්ටෝල් කරන්න කියමුකෝ. අපි අලුත් ප්‍රෝග්‍රෑම් ඉන්ස්ටෝල් කරලා ඒකේ තියෙනවා DL ෆයිල් එකක්. same name. දැන් මොකද වෙන්නේ? අර තියෙන DL එක මේකෙන් රීප්ලේස් වෙනවා. අපේ ළඟ දැන්ටම අපි කියමු XDL ෆයිල් එක තියෙනවා. මේක අලුත් එකකින් දැන් රීප්ලේස් වෙනවා. අලුත් එකේ තියෙන උපදේශ විස්තර අර පරණ එකට වඩා වෙනස්. එතකොට මොකද වෙන්නේ? අලුතෙන් ඉන්ස්ටෝල් ප්‍රෝග්‍රෑම් හොඳට වැඩ කරනවා. හැබැයි පරණ ප්‍රෝග්‍රෑම් මොකද වෙන්නේ? එයා උත්සාහ කරනවා මේක ෂෙයා කරන්න. දැන් මෙයාට ෂෙයා කරන්න බැරි වෙනවා. ඒක ඇතුළත තියෙනවා. ඒකත් අපි තේරුම් ගන්න මෙන්න මේ සංකල්පයත් එක්කම. We have to understand that concept also with this part. Okay? So whenever we are writing programs, we are not trying to write a big program. We write a main program. We are writing small modules. Whenever we wanted, we just combine them and run. It is very feasible way to do that. එක වඩා සාර්ථක ක්‍රමයක් අපි වැඩසටහන් සකස් කරද්දී. අපි දැන් paging වලදී මොකද කරේ? අපි මතකයේ තිබුණා මතකයේ වෙන් කරා කොහමද? fix size වලට. හැමසම size එක fix. මොකක් හරි size එකක්. 1KB හරි 10KB හරි මොකක් හරි fix size තියෙනවා. හැමතිස්සම මතකයේ වෙන් කරපු size fix. නිශ්චිත ප්‍රමාණ තිබුණා. හැබැයි දැන් මෙතනදී මොකද වෙන්නේ? අපි module ලියද්දී අපිට module එක නිශ්චිත size කරන්න බෑනේ. සාමාන්‍ය size එකෙන් අපිට module ලියන්න බෑ. module මොකද වෙන්නේ? එක size වෙනවා. module ප්‍රමාණය මොකද වෙන්නේ? එක size. එතකොට අපි දැන් මේවා මතකයට දාන්න ගියාම ප්‍රශ්නයක් ඇති වෙනවනේ. අපි කියමු දැන් මතකය අපි වෙන් කරා 4KB වලින්. හැමෝම 4KB තියෙනවා. අපේ සමහර module size එක 2KB. සමහර ඒවා 2KB. සමහර ඒවා 6KB. දැන් මොකද වෙන්නේ? දැන් 2KB එකක් දැම්මහම මෙතන ඉඩක් ඉතුරු වෙනවා. ඉඩක් ඉතුරු වෙන අපිට දෙයක් ඉතුරු වෙනවා. අපි කිව්වේ internal fragmentation කියලා. අභ්‍යන්තර ඛණ්ඩනේ ඔන්න ඉතුරු වුණා. අපි 6K දාන්න ගියාම මොකද වෙන්නේ? අපිට 6K දාගන්න එකක් නැහැ. මෙයා දෙකට කඩනවා මේක. අන්න. එකක් දානවා 4K එකක, තව එකක් 2K එක දානවා. ඔය දන්නව 5K උනායි කියලා. දැන් මොකද වෙන්නේ? හරි ප්‍රශ්නයක්. ඇයි? එකක් බෑ. දෙකද? ඒක කරන්නේ 4KB එකක දානවා, අනිත් 1 එකක දානවා. අන්න දැන් එතකොට මොකද වෙන්නේ? ලොකු ඉඩක් ඉතුරු වෙනවා. It is one way of wasting the memory. යම් ආකාරයකින් මතකය නාස්ති කිරීම. නේද? ඇයි? අපේ මේ මතකය අපි වෙන් කරේ නිශ්චිත ප්‍රමාණවලින්. We have reserved the memory in the fixed size. That is the paging. So අපිට දැන් තේරෙනවා මේක එච්චර සාර්ථකම ක්‍රමයක් නෙමෙයි. අපිට මොන හරි කරන්න ඕනේ. අන්න අපිට නෝ segmentation. So now we are getting the segmentation. So now what is happening here? The memory will be preserved, divided into the size of the module sizes. So module එකට අනුරූප වෙන්න තමයි මෙයා මොකද කරන්නේ? මතකයේ වෙන් කරන්නේ. එතකොට module එක තියෙනවා නම් 2K, මතකයේ වෙන් කරන්නේ 2K එකක්. module එක 6K නම් එයා මතකයේ 6K වෙන් කරනවා. module එක 5K නම් එයා මතකයේ 5K වෙන් කරනවා. එතකොට මතකය නාස්ති වීම අවම වෙනවා. පේනවද?
So wastage of memory will be minimum. It is very simple නේ. අපිට පුළුවන් නම් මතකය අපිට අවශ්‍ය කරන ඒ ප්‍රමාණය වල වෙන් කරන්න මතකයේ නාස්ති ඉතාමත් අඩු වෙනවා. මේකේ පාවිච්චි කරන ටෙක්නික් එකත් අර පේජින්ම තමයි. පේජ් ටේබල් එකක් තිබුණානේ. පේජින් වල මේකේ තියෙන මොකද්ද? සෙග්මන්ට් ටේබල් එක. අර විදිහමයි. තාක්ෂණය ඒකමයි. මේකේ තියෙනවා බේස් ඇඩ්‍රස් එකක්. මේකෙත් අපි වෙන් කරනවා අර වගේම දෙකක්. අරක තිබුණේ P එකයි D එකයිනේ. නේද? page number එකයි offset එකයි. මේකේ තියෙන්නේ මොකද්ද? S එකයි D එකයි. segmentation එකයි segment number එකයි displacement එකයි offset එකයි. තාක්ෂණය වෙනස් නැහැ. එකම දේ අර මතකය වෙන් කිරීමේ ක්‍රමවේදය වෙනස් කරා. paging වලදී සමාන size. In paging we are given the same size in the memory. Each page will be same size. 4K නම් 4K, 8K නම් 8K, 16K නම් 16K. හැබැයි segmentation වලදී මොකද වෙන්නේ? අර memory එකේ reserve කරන ප්‍රමාණය segmentation වලට නැත්නම් module වලට ගැලපෙන්න ගන්නවා. ඒත් මේ module එකක් අපි කියනවා මේකෙදි segment එකක් කියලා. ඔන්න තාක්ෂණයේ විදිය. So presently most of operating system use this methodology to reserve the memory, to use the memory. වර්තමානයේ ගොඩාක් මෙහෙම පද්ධති පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමය තමයි එයා මතකය වෙන් කරගන්න. පැහැදිලිද? ඒතර ගණන් හදද්දී අපිට සෙග්මන්ට් එකේ සහ පේජින් එකේ ලොකු වෙනසක් දකින්නේ නැහැ. ක්‍රමවේදය එකම ක්‍රමයට තමයි යන්නේ. මෙන්න අපි කතා කරන මේ එක එක සෙග්මන්ට් වල සයිස්. එක එක සයිස්. මෙන්න මේන් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. මේ ප්‍රොසීජර් එක නේ ස්ටැක් කරන ප්‍රොසීජර් එකක් මේ library functions. library function normally share කරනවා library functions. So මේක ගොඩක් වෙලාවට ගොඩක් ප්‍රෝග්‍රෑම් වලට share කරගන්න පුළුවන්. ඒ නිසා මේකේ දැක්කම ප්‍රෝග්‍රෑමින් වල අපි කියන වඩාත් සාර්ථක බවක් අපි දකිනවා. මොකද අපිට කවදාවත් මේ ප්‍රොසීජර් එකක් මේ මොඩියුල් එකක් සමාන සයිස් හදන්න බෑ. ඉතින් සමහර ප්‍රෝග්‍රෑම් එක ප්‍රොසීජර්ස් කියලා කියනවා, සමහර ප්‍රෝග්‍රෑම් එක මොඩියුල්ස් කියලා කියනවා, සමහර මේ ෆන්ක්ෂන්ස් කියලා කියනවා. එක එක නම් පාවිච්චි කරනවා විවිධාකාරයේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වල. මොකද ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් සමහර ඒවා කියන්නේ ප්‍රොසීජර් ඕරියන්ටඩ් ලැන්ග්වේජස්. සමහර ඒවා ෆන්ක්ෂන් ඕරියන්ටඩ් ලැන්ග්වේජ්. හැබැයි වර්තමානයේ පාවිච්චි කරනවා ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ලැන්ග්වේජ් කියන වර්ගය. ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ්. අපි කියන්නේ ඔබ්ජෙක්ට් හදන්නේ. ඔබ්ජෙක්ට් එකකුත් අපිට ආදර්ශයෙන් ගන්න පුළුවන් ප්‍රොසීජර් එකක් වශයෙන් නැත්නම් ෆන්ක්ෂන් එකක් වශයෙන්. ඒතර ඒක ඉතා හොඳින් සපෝට් කරන මොකද මේ ඔබ්ජෙක්ට්ස් එක එක සයිස් සමාන සයිස් නෑනේ. එක එක ප්‍රමාණ. ඒක හරියට අපි කියන්නේ ඇඳුම් වගේ. දැන් එක එක්කෙනාට නේද? ඇඳුම් අපිට විවිධ ප්‍රමාණ තියෙනවානේ. නැත්නම් සපත්තු ගන්නකො. දැන් සපත්තුත් අපිට එක එක සයිසස් තියෙනවානේ සපත්තුනේ. සයිස් 1, සයිස් 2, සයිස් 3, සයිස් 4. අපිට කොමන් සයිස් එකක් හදන්න බෑනේ කවදාවත්. අපි පේජින් වල විතර ඔක්කොම සමානව දුන්නා. හැබැයි මොඩියුල් එකක් අපි ලෝඩ් කරද්දී එහෙම සමානව කරාම මොඩියුල් එකට ඉඩ වැඩි වෙන්නත් පුළුවන්, ඉඩ මදි වෙන්නත් පුළුවන්. ඉඩ මදි වුණොත් නම් කරන්නේ මොකද්ද? මොඩියුල් එක 2කට 3කට 4කට පාඩම් කරලා කැලි කැලට දානවා. ඉඩ ඉතුරු වුණොත් කරන්න දෙයක් නැහැ. ඒ ඉඩ වේස්ටේජ්. ඊළඟට අපිට ඇත්තටම මතකය අර මොඩියුල් එකට ගැලපෙන්නම කඩා ගන්න පුළුවන් වුණා නම් ඒක වඩා ඉෆෙක්ටිව්. ඒක අපි අර කියන ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් එකක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඒ හරියටම ෆිට වෙන්න දාලා තියෙන්නේ. පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තේරුණාද? රයිට්. අපි එහෙනම් මේක පොඩ්ඩක් ඊට යටින් ලියා ගමු. So here it show the steps how the MMU will convert the logical address into physical address. දැන් මේක අපිට පෙන්නනවා MMU එක කොහොමද මේ තාර්කික ලිපින භෞතික ලිපින කරන්න කියලා. පියවර ටික ඇත්තෙන්ම අර පේජින් වලට සමානයි. පිටු කරන්නට සමානයි. එකම දේ එතන පාවිච්චි කරේ පිටු අංකයක්, මෙතන පාවිච්චි කරන්නේ ඛණ්ඩ අංකයක්. ඒ නිසා මේ දෙකේ ක්‍රියාත්මක වෙන විදිහේ ලොකු වෙනසක් අපිට දකින්න නැහැ. එතන තිබුණේ පිටු වගුවක්, මෙතන තියෙන්නේ ඛණ්ඩ වගුවක්. ක්‍රියාකාරීත්වය සමානයි. අර පාවිච්චි කරන ටර්ම් වෙනස් වෙනවා. විශේෂයෙන්ම අර සයිස් එක, මතකයේ සයිස් එක තමයි ලොකුම වෙනස තියෙන්නේ. පිටුකරණයේදී හැම පිටුවක්ම
සමාන size එකක් වශයෙන් තමයි මතකය වෙන් කරගන්නේ. හැබැයි ඛණ්ඩනයේදී මතකය වෙන් කරන ප්‍රමාණ ඛණ්ඩයට අනුව වෙනස් වෙනවා. මේ process එක පැහැදිලිද? අපි මේකම තමයි paging වලදී කරේ. හරි. ඒ නිසා මේකේ අලුත් දෙයක් නැහැ. අපි paging වලදීත් කරේ මේ දේම තමයි. ඒ නිසා අපි මේ ටිකම තමයි paging වලදී අපි ඒ නිසා diagram making බැලුවා paging වල වෙච්ච දේ. මේ diagram එකමයි තියෙන්නේ. හරිද? එකම දේ වෙනස් වෙන්නේ මොකද්ද? මෙතන එනවා අපිට segment table එකක්. segment table එකක් එනවා. හරි. දැන් ඒතර අපි CPU එකෙන් හදනවා logical address එක. ඒකේ තියෙන මොකද්ද? segment number එකයි offset එකයි. ඒක check කරනවා අර length එකත් එක්ක අපිට එච්චර දුර යන්න පුළුවන්ද කියලා. මොකද memory එකේ limit එකක් තියෙනවනේ. If it is go beyond the memory limit, it generate an interrupt saying that I can't store this one in the memory. මතකයේ සීමාවක් තියෙනවා. දැන් අපේ 4GB නම් මතකය මේක 4GB වලින් එහා ගේකට ගියොත් store කරන්න බෑනේ. එයා කියනවා මේක දාගන්න බෑ. So that is checked with the length of the memory. එයා කියනවා error කරනවා. එහෙම නැත්නම් යා මොකද කරන්නේ? මේක store කරනවා අපේ මේ length එකයි base එකයි. හරි. So දැන් මෙතනදී ඒක තමයි අරගෙන යන්නේ. දැන් මෙතන segment number එකට තව අමතර දෙයක් එනවා අර paging වලට වඩා. දැන් paging වලදී අපිට තිබ්බේ page number එක විතරනේ ඕනේ. මොකද size එක fix නේ. දැන් මෙතනදී එයා segment එකේ size එකක් තියා ගන්න ඕනේ. කොච්චර ඕනේද කියලා. මොකද සමහරට එක segment එකක් 4KB තව එකක් 6KB. module එකේ size එක මෙයා map කරන්නේ. So in addition to the normal the segment number it want to keep it what is the length of that කොච්චර ඒක size එකද කොච්චර ඕනේද ඒක. දැන් හැම එකම fix size නෙමෙයිනේ. in the paging it is always with the fix size. දැන් ආයෙ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් paging වලදී size එක තීරණය කරන්නේ කවුද? segmentation size එක තීරණය කරන්නේ කවුද? paging වලදී size එක ගැන දන්නේ hardware පැත්ත. ඒතර hardware කියනවා අපේ system එකේ page size එක මෙච්චරයි. So hardware will be determined in our system this is a page size. So that's why they are given our page size is this much. අපේ page එකේ size එක මෙච්චරයි. ඒක කියන මොකද්ද? computer hardware තියෙන කරනවා. අපේ මතකයේ අරගෙන මතකයේ තියෙන ක්‍රමය අනුව යා වෙන් කරනවා. right 4KB ඇති page එක. 6KB ඇති, 8KB ඇති, 10KB ඇති. It will be determined by the hardware. හැබැයි දැන් මේ ඉතින් module නේ. So module නිසා දැන් hardware වල තීරණය කරන්න බෑ මට කොච්චර size එකක් ඕනද කියලා. දැන් කවුද තීරණය කරන්නේ? දැන් කවුද තීරණය කරන්නේ? දැන් තීරණය කරන්නේ software. මොකද software එක තමයි දන්නේ මට කොච්චර size එකක් තියෙනවද කියලා. එතකොට අපිට දැන් මේක අර fix size එකෙන් කරන්න බෑනේ. මුලින් කියන්න බෑ මෙන්න මෙහෙම තමයි වෙන් කරලා තියෙන්නේ කියලා. software එක තියෙන කරනවා right මට ඕනේ 5 කෑල්ලක්, 6 කෑල්ලක්, 10 කෑල්ලක්, 20 කෑල්ලක්, 3 කෑල්ලක්. ඇයි? module එකේ size එක අනුව එයා අවශ්‍ය size එක ඒ වෙලාවේ තීරණය කළා එයා වෙන් කර ගන්නවා. paging වලදී එහෙම ප්‍රශ්නයක් නැහැ. Paging first determine what is the size of each page. Each page is this size. හැම පිටුවකම මෙන්න මේ size එක. අපේ system එකේ මේ වෙලාවේ පිටුවේ size එක 2KB. නැත්නම් මේ වෙලාවේ 8KB. ඒක තියෙන්නේ කරගන්න. හැබැයි දැන් එහෙම කරන්න බෑ. මොකද module size පොඩ වෙනස්. එකම size module හදන්න බෑ කාටවත්. එහෙම හැදෙන්නෙත් නැහැ. Depend on the functionality of the module, the content will be different. The size will be different. නිසා මොකද වෙන්නේ? මෙයාගේ හැදෙන්නේ අපි කිව්වොත් විවිධාකාර size. එකම size එකට module කවදාවත් ලියවෙන එකක් නැහැ. ලියන්නත් බෑ අපිට. ඒක හරිම අමාරු වැඩක්. ඒ වුණාට වෙන්නේ අර garbage දාලා තමයි ඊට ටික පුරවන්න වෙන්නේ. එහෙම කළා තේරුමක් නැහැනේ. නේද? So we are not doing that. නිසා අපි මොකද ගන්නේ? එක size එකක module හැදෙන්නේ. right. එහෙනම් පොඩ්ඩක් මේ diagram ඇඳ ගන්න. ඔයගොල්ලෝ මේ diagram එක දන්නවා. චුට්ටක් මේක ඇඳ ගන්න. දැන් figure number එක ඕනේ නැහැ. හරි figure number එක. මෙතනට අදාළ නේ. ඕක කම්පෙයාර් කරලා බලන්න මේක paging structure එකත් එක්ක ඒකම තමයි.
ඒකම තමයි. එකම දේ ටර්ම්ස් වෙනස් වුණා. හැබැයි මෙතන දැන් මේක අර අපි සමාන සයිස් එක ඇන්දටම සමාන සයිස් නෙමෙයි හරි. දැන් මේ අන්දිදී අපි සමාන සයිස් මේක ඇඳලා තියෙනවා. නමුත් ඒවා සමාන සයිස් නෙමෙයි හරි. ඒවා විවිධාකාරයේ සයිස්. පැහැදිලිද දැන් රූප සටහන? අපිට දැන් පොඩ්ඩක් හොයාගන්න ඕනේ අතරම් paging වල වාසි මොනවද? What are the advantage of paging and what are the advantage of segmentation? අපිට හොයාගන්න ඕනේ paging වල වාසි මොනවද? ඒ වගේම segmentation එකේ වාසි මොනවද කියලා. අපි paging වාසි කතා කරානේ. ඒ වගේම මේකේ අවාසි මොනවද? හරි. මෙන්න වාසි ටිකක් අපි ලියනවා. පුංචි වාසි ටිකක්. ඉතින් මේකේදී අපිට කරන වඩා හොඳ අර දෘශ්‍යකරණය, the visualization. We can easily map this one to the real size of the module. හරි. එතකොට මේකේ දැන් පිටුකරණයේ වර්ෂන්ස් ඉඩක් අවශ්‍ය කරයි. මේකෙන් අපි කියනවා මේ අභ්‍යන්තර ඛණ්ඩනය. අපි ඒක දැක්කනේ අභ්‍යන්තර ඛණ්ඩනය වළක්වාලනවා. අය හැමසෙම ඉසු මේ පාවිච්චි කරන්නේ මේ මොඩියුල් එකට අවශ්‍ය නිශ්චිත ප්‍රමාණය. ඒ නිසා ඇතුලේ ඉඩ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හරිද? මෙතන අඩු ඉඩක් දානවා. අඩු ඉඩක් අවශ්‍ය කරයි. අඩු වචන හැලිලා අඩු වචන අඩු වෙලා ගිහිල්ලා දැන් එකතු කරන අඩු ඉඩක් කියලා. මේකේ අවාසිත් තියෙනවා. මම ආසයි අවාසියක් දෙයක් අහන්න කායෙන් හරි. පුළුවන් ද අවාසියක් අපිට කියන්න? මේක ලියන ගම. chat එකට දාන්න පුළුවන් නම්. අවාසියක් අපිට සරල අවාසියක් ටක් ගාලා හිතෙන්න ඕනේ. At least one disadvantage. Time consuming. Sorry? Time consume කරන වැඩි. Time consume කරනවා වැඩි. හේතුව? size එක අනුව බෙදන්න ඕනේ. ඒකට ඇත්තටම ලොකු වෙලාවක් යන්නේ නැහැ. මොකද එයා ඇත්තටම program එක ගැන දන්නවා. එතකොට යාට ඒ ගැන ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. පිටුකරණයේ තිබිච්ච අඩුපාඩු එහෙම මේකේ තියෙනවා. ඒ අඩුපාඩු වලකින එක එහෙම තියෙනවා. ඊට අමතරව අපිට තව එක දෙයක් ගන්න පුළුවන්. ඇත්තටම segment table එකට ඒගොල්ලෝ කියන්නේ අඩු ඉඩක් යනවායි කියලා. Segment table need less space than the page table. ඒක කියන්නේ අර එක වාසියක්.
කෙනෙක් මට කියනවා නේ සෙග්මන්ට් ටේබල් එකට වැඩි ඉඩක් යනකොට නෑ කියනවා අඩු ඉඩක් යනවා කියලා කියන්නේ. සෙග්මන්ට් අඩු ඉඩක් යනවා. දැන් ඇත්තටම මේකෙන් වැළකුණේ මොකද්ද? ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන්. අභ්‍යන්තර ඛණ්ඩනය. හැබැයි අභ්‍යන්තර ඛණ්ඩනයෙන් වැළකුණාට මේක මොකද ඇති වෙන්නේ? මේකේ විරුද්ධ එක. බාහිර ඛණ්ඩනය ඇති වෙනවා. ඒ වගේ මේකේ ආශ්‍රයයක් අපිට අර ලොජිකල් මෙමරි ස්පේස් එකක් තියෙනවා, ෆිසිකල් මෙමරි ස්පේස් එකක්. ඒක මොකද වෙන්නේ? ඩබල් ද ටයිම්. ඒක පේජ් ටේබල් එකේ තිබුණානේ. පේජ් ටේබල් එකෙත් අපිට ඩබල් ද ටයිම්. ඇයි? එයා ලොජිකල් මෙමරි ස්පේස් එක ගැන බලන්නත් ඕනේ, ෆිසිකල්. ඒකත් මේකේ තියෙනවා. හරි. ඉතින් අපි ගත්තොත් process ගොඩක් කරන්න වෙනවා නම් හැම process එකකටම මෙයා වෙන වෙනම segment table එකක් හදන්න ඕනේ. ඒක page table එකේ තිබුණානේ මේ ප්‍රශ්නේ. මොකද හැමසෙම මෙයා වෙනවද? ඒ නිසා මේවා තමයි මේකේ කාර්යක්ෂම අඩු වෙන්න තියෙන ප්‍රධාන හේතු. අපි disadvantage එක මෙහෙම ලියාගමු. මම ලියාගත්ත මේ ටිකනේ. අපොඩ ලියාගමුකෝ ඒ ටික. page table එකේ අභ්‍යන්තර ඛණ්ඩනය තියෙනවා, බාහිර ඛණ්ඩනය නැහැ. page table system there is internal fragmentation but there is no external fragmentation. But in the segment table there is no internal fragmentation but there is external fragmentation. දෙකට දෙක විරුද්ධ වෙනවනේ. වෙන අවාස් ටික මේක අපිට විශේෂ ලොකු අවාසියක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මේ ස්වැපින් කියන එක. ප්‍රතිහරණය කියන එක. අපි පේජින් වල අපි දැක්ක අපිට ප්‍රතිහරණය පහසුවෙන් කරන්න පුළුවන් වුණා. මතකයේද මදි නම් ඒක අපි secondary store transfer කරලා පස්සේ ගෙන්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? මේවායේ ප්‍රමාණ අසමාන නිසා මේවා එහෙට මෙහෙට දාන්න ගියාම හරි අමාරුයි. එතකොට මේ ප්‍රතිහරණය කරන එක මෙයාට මහා කරදරයක් වගේ තමයි පේන්නේ. මොකද හේතුව අපි සාමාන්‍යයෙන් ප්‍රතිහරණය කරන්නේ කොහෙටද? hard disk එකට. Normally we are swapping the content to the hard disk. hard disk එකේ අභ්‍යන්තරය ඔයගොල්ලෝ දන්නවනේ. කොහොමද hard disk එකේ අභ්‍යන්තරය තියෙන්නේ? So if you look at the hard disk, there is a hard disk something like this. They divide into tracks. මේවා tracks තියෙනවා. Then they divide into sectors. මේවා sectors වල බෙදලා තියෙනවා. මේ sector එක size එක fix. මේ size එක fix. Sector is a fix. So always it is writing and reading a fixed size called as a allocation unit. අපි මේ කතා කරන මේ track එකක් සහ මේ sector එකක් නේද? අපිට ස්ථාවර size වලින් තියෙන්නේ. අපි මේක කියන්නේ allocation unit කියලා. ඉතින් අපි මේ module එකක් පිටින් මේකට දාන්න ගියාම module එකේ size එක මොකද වෙන්නේ? එක එක size අසමානයි. එතන මොකද වෙන්නේ? ඒවා මේ sector ලියන්න ගියාම හරි අමාරුයි. sector එකේ fixed size තියෙනවා. So අපි මේ කියන module එක අපිට යම් ආකාරයකින් අර කතා කරන ඇල්ගොරිතම් මැච් වෙන්නේ නැත්නම් අපිට අමාරුයි කරගන්න. අපි කියවනේ සාමාන්‍යයෙන් paging size එක තියෙන එකනේ hardware කියලා. එයා hardware තියෙන එකනේ ඔක්කොම ටික සලකා බලලා. හැබැයි දැන් තියෙන එකනේ කවුද software එක. software දන්නේ hardware එක ලියන කියන විදිය. එයාට ඒක ගැන අදහසක් නැහැ. එයාට ඒක බලන්න ඕනේ නැහනේ. එයා බලන්නේ software පැත්තෙන්නේ. size එක බලගන්නේ software පැත්තෙන්. so hardware මේක ලියන්නේ කොහොමද කොහෙද දාන්නේ කියලා දන්නේ නැහැ. ඒතර මේවා ප්‍රතිහරණය කරන්න ගියාම ලොකු ප්‍රශ්නයක්. so normally we need the swapping. අපිට හැමතිස්සෙම පරිගණකේ මේ swapping කියන ප්‍රතිහරණයේ සංකල්පය අවශ්‍යයි. මොකද මතකයේ යම් දෙයක් දානකොට අපිට මතකයේ හැමසෙම එක තියාගන්න ඕනේ නැහැ.
අපි යම් වෙලාවක් පාදිනවා අපි ඒක එළියට දානවා. හරි. මතකයේ මේක තියන් ගන්න එක අපරාධනේ. තේරුම්න්නේ නැහැ මතකයේ යූස් කරන්නේ. If it is not required frequently, keeping them in memory is wastage. This is memory. මොකද අපේ මතකයේ සීමා සහිතයි. Always if you look at our computer system, the memory is a limited resource. 4 GB hari 8 GB hari 16 GB hari තාමත් සීමා සහිතයි. But if you look at the hard disk space, it is normally say vast. ගොඩක් විශාල. ඒ නිසා අපිට ගොඩක් දේවල් තියාගන්න පුළුවන්. නේද? අපි සාමාන්‍යයෙන් නිකන් කම්පියුටර් එකකට මොකදනේ 4 GB RAM එක 500 GB hard disk එක. 8 GB RAM එක 1 TB hard disk එක. 16 GB RAM එක 1 TB hari 2 TB hard disk එක. පේනවද? So we can have much more space in the hard disk where we can keep much more content. ඒතර අපිට මතකයේ තියෙනවා අපි මොකද කරන්නේ? ස්වැප් කරනවා අපේ hard disk එකට. එතකොට මේ ස්වැපින් කියන එක අපේ පරිගණකයේ කාර්යක්ෂමතාවය පවත්වා ගන්න අවශ්‍ය කරනවා. විශේෂයෙන් මතකයේ අපි limited resource එකක් නේ. ඉතින් එතකොට මේ අපි unequal size වල data transfer කරන්න ගියාම යාට අමාරුයි. එයා එක එක size එක transfer කරන්න. මොකද fixed size transfer හැමතිස්සෙම ලේසි. fixed size transfer කරන්නේ. හැමතිස්සෙම ලේසි. හරි ඒක නිසා තමයි අපි මේක කොච්චර හොඳ වුණත් සමහර තැන්වලදී පොඩි දුර්වලතාවයක් වශයෙන් දකින්නේ මේ ප්‍රතිහරණය කරන්න බැරි කම. එහෙනම් අපිට ලොකු මෙමරි එකක් තියාගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ එතකොට. If we can keep the RAM about 500 GB RAM, then we don't have a problem. hard disk RAM එක අපිට ප්‍රශ්නේ. එතකොට අපිට ලොකු RAM එකක් නැහැ. හැබැයි අපිට එච්චර ලොකු RAM එකක් තියාගන්න පුළුවන් කමක් නැහැ. First one is the cost. එකක් තමයි මේකේ මිල. Then the space in the system. අපිට කේසන අවශ්‍ය ඉඩකඩ system එක තුල. ඊළඟට අපි කතා කරන මේ අර limitations. හැබැයි දැන් නම් අපි 64 bit machine නිසා අපිට ලොකු memory එකකට access කරන්න පුළුවන්කම තියෙනවා. You can remember that. So when we have 64 bit processors, the processor can take about 16 exabyte of RAM. So අද අපිට ගැටලුවක් නැහැ. අපිට ලොකු RAM එකක් පාවිච්චි කරගන්න පුළුවන්, access කරන්න පුළුවන්. හැබැයි ඒ RAM එක සඳහා අපිට වෙන මිල ඉතාමත් වැඩි. So price of the RAM is too high. RAM ගොඩක් ගන්න. අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ 1 GB ගත්තොත් ලොකු මුදලක්. හැබැයි hard disk එක 500 GB කියන්නේ ලොකු මුදලක් නෙමෙයි. සමහර 4 GB RAM එකේම තමයි නේද? අපි 500 GB නැත්නම් 1 TB hard disk එක price එක ගන්නේ. So it is a different thing. අද අපි කාචන ගොඩක් අපිට වඩා අලුත් තමයි SSD hard disk ගත්තොත් නේද? අපිට මිල ඊට වඩා ටිකක් වැඩි තමයි. But still it is less than the normal RAM. නිසා RAM එක අපිට අර ගොඩාක් ලොකු ප්‍රමාණයක් තියාගන්න බෑ. ඒ නිසා අපිට අනිවාර්යයෙන් මේ swapping කියන සංකල්පය පාවිච්චි කරනවා. ඒ නිසා මේ අපි කියන මේ ඛණ්ඩනය කියන එක ප්‍රතිහරණය සඳහා සුදුසු වෙන්නේ නැහැ. So if you look at this segmentation, it's not suitable for swapping feature. So that is the one thing we think about. හරි. එසේ ඇත්තටම කම්පියුටරේ අපි කිව්වට ඛණ්ඩනය පාවිච්චි දෙකම තමයි පාවිච්චි කරන්නේ. Sometimes it use paging, sometimes it use segment. දෙකම එකතු කරගෙන පාවිච්චි කරන්නේ. අවශ්‍යතාවය මත මේ දෙකම මේගොල්ලෝ පාවිච්චි කරනවා. හැබැයි පරණකම එකක්වත් දැන් නැහැ. නේ? අපි contiguous කියන එක යාබද එක අපි දැන් පාවිච්චි කරනවා. මොකද ඒක අසාර්ථක නිසා ඒක පාවිච්චි කරන්නේ. අපි යාබද නොවන එක. Non control using both system, sometimes paging, sometimes segmentation. දෙක තමයි පාවිච්චි කරන්නේ. හොඳයි අපි අවශ්‍ය කරලා ලියාගමු කියනවා. මෙතන ලියාගත්ත නේද? මම දැන් පුංචි සමරියක් දෙන්නම් paging සහ segmentation. මොකද මේක විශේෂයෙන්ම අපිට කෙටි ප්‍රශ්නවලදී හරි උදව් කරනවා. දැන් අපිට මේක අපි දැන් ඔය ලොකු කතා ටිකක් කිව්වනේ අපිට ඔක්කොම මතක තියාගන්න බෑනේ එකපාර. So I will give you a small summary comparison what is paging, what is segmentation. Okay? අපිට මේක බැලුවාම ඔය කතාව වඩාත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද විශේෂයෙන් මේක වැදගත් වෙනවා කෙටි ප්‍රශ්නවලදී අපේ උත්තර ලියන්න. සමහර විට අපිට මේ වගේ රචනා ප්‍රශ්නේ මෙන්න එකක් නැහැ. හැබැයි අර ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ සමහරට පොඩි
ප්‍රශ්නයක් වශයෙන් මේවා එන්න පුළුවන්කම තියෙන නිසා මේක ඉතාමත් වැදගත් මේ සාරාංශය. So it is some kind of a summary as a comparison. අපි දුන්නේ සාරාංශයක් මේක සංසන්දනය කිරීම හරහා අපි මේ කතාව අපි කියපු කතාව ඔක්කොම ටික මේකේ තියෙනවා. හරිද? So අපිට මේකේ පහසුවෙන් බලන්න පුළුවන් මේ දෙක අතර සමානකම් සහ වෙනස්කම්. ඇත්තටම තියෙන වෙනස්කම් ටික. හරි? Here we write the user means software, okay? පරිශීලක කියන භෞතික පරිශීලකය නෙමෙයි. ඒ program එක පාවිච්චි කරන කෙනා. හරිද? That's why we should user is not here meaning by the user like you and me. Who use the system? System means the program.
මේ ටික හරිද? කාමලින කවුරුත් ඉන්නවද? I think now it is little bit clear. මම දැන් අපිට මේ සමහරක් ඒවා පැහැදිලි වෙලා තියෙනවයි කියලා. හරිද? So now we are trying to do some exercises. අපි දැන් පුංචි උදාහරණයක් අරගෙන බලමු කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. හරි? අපිට පොඩි උදාහරණයක් ගන්න බලමු. අපි සිද්ධ වෙන කියලා. බලන්න මේ උදාහරණය පොඩ්ඩක් බලන්නකෝ. ඔයගොල්ලන්ට පුළුවන් ද මේක අර පේජින් වල කරා වගේ අර මෙමරි එකට මැප් වෙන විදිය අඳින්න. අර අපි පේජ් එකේ මුලින්ම කරේ උදාහරණ මේක මැප් වෙන විදිය. මේ සෙග්මන්ට් නම්බර් එක මේ ලෙන්ත් එක. අන වැදගත්. ලෙන්ත් එක දෙන්න ඕනේ. ඇයි? පේජින් එකේ පේජ් සයිස් එක කියලා තියෙන්නේ. It is a fixed size. Page size කියන එක fixed size. ඒක මුලින්ම අපි කියනවානේ 2K page හරි 4K page හරි කියලා. ඒක fixed size. But here the segment size is variable. අපේ program එකේ module එක අනුව size එක base address එක කොහොමද දෙන්න ඕනේ? කොහෙද මේක locate කරන්න කියලා. හරිද? right. එහෙනම් දැන් අපිට පුළුවන් මේ දත්ත ටික අරගෙන අපිට යම්කිසි ආකාරයකින් මේ වැඩේ කරන්න. අපිට ඕනේ මේ ටික map කරන්න ඕනේ මේ ටික විතරයි. හරි? ඔක්කොම මැප් කරන්න ඕනේ නැහැ. අපිට මේ ටික මැප් කරාම ඇති. හැබැයි ඔක්කොම මැප් කරාම අපිට මේ ටික පේනවා ටක් ගාලා. හරිද? දැන් ඔක්කොම මැප් කරේ නැත්නම් අපිට මේ ටිකේ ඇඩ්‍රස් ටික හොයාගන්න බෑනේ. අපිට මේ ඇඩ්‍රස් ටික හොයන්න මේ ඔක්කොම මැප් කරලා බලන්න වෙනවා. පුළුවන් ද අදින්න දැන්. මම මිනිත්තු 5ක් දෙන්නම් ප්‍රශ්නේ ලියාගෙන ඔයගොල්ලෝ බලන්න මේක අර මෙමරි මැප් එකට ඇඳගන්න පුළුවන්ද කියලා. අපි මේකම කරා පේජින් වල උදාහරණ බලන්න. හරි අපි මේ වගේම කරා පේජින් වල බලන උදාහරණ ටික බලලා අඳින්න කොහොමද එන්නේ කියලා. මම පොඩි උදව්වක් කරන්නම් මම මේ සෙග්මන්ට් නම්බර් එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න එපා. වැඩ කරන්න පටන් ගන්න බේස් ඇඩ්‍රස් පැත්තෙන්. සෙග්මන්ට් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ කොටස්නේ. so ප්‍රෝග්‍රෑම් එකේ බිඳුව කියන කොටස සමහරට ඒක නෙමෙයි මුලදී එයා ලෝඩ් කරන්නේ. අර පිටුවකට දැන් මොකද පිටුවකට concept එක වෙනස්ව හිතන්න ඕනේ. අපි හිතන්න බේස් එක පැත්තේ. බේස් එක පැත්තෙන් හිතන්න. ඉතින් බේස් එකත් එක්ක සම්බන්ධ කරගන්න සෙග්මන්ට් එකයි ලෙන්ත් එකයි. හරි? So whenever you try to solve this problem, you don't think from the segment side. Because segments are individual units. ඒවා වෙන් තනි කොටස්. So අපිට ඕන එකක් ඕන්ලම් ගන්න පුළුවන්. උදාහරණ වශයෙන් ගත්තොත් අපිට සමහරට මුලින්ම ගන්න වෙන්නේ මේකේ මොකක්ද ඉස්සල්ලාම. අපේ මෙමරි එක පැත්තෙන් බලුවාම බිඳුවද 1ද 2ද 3ද 4ද මුලින්ම ගන්නනේ මොකද්ද අපි මෙමරි පැත්තෙන් බැලුවොත් මොකද්ද සෙග්මන්ට් එක 1 so අපිට අඳ ගන්නවා මේ වගේ අපේ මෙමරි මැප් එක දැන් මෙතන බිඳුවෙන් පටන් ගත්තා අපි හැම යනවා ඒ නිසා මේ පැත්ත ෂෝට් කරලා හදාගන්න මේ පැත්ත ෂෝට් කරලා හදාගන්න එතකොට මුලින්ම එන්නේ මොකද්ද? මේ 1000 කියන එක. එතකොට මෙමරි එකේ මුල්ම ඇඩ්‍රස් එක මෙතන දෙන්නේ 1000. ඊට පස්සේ මොකක්ද දෙන්නේ අපිට? 1800. මෙතන 1800. ඉතින් මොකද්ද? 2700. ඉතින් මොකක්ද දෙන්නේ? 3700. ඉතින් කීයද දෙන්නේ? 4100. දැන් තව ඕන තරම් තියෙනවා. 4100. So first you draw something like this. අපි එනසා වෙනස්ව හිතන්න ඕනේ. වෙනස් පැත්තකට. දැන් මැප් කරනවා. නේද? 0 එලිමන්ට් එක, 0 සෙග්මන්ට් එක. 4100 පටන් ගන්නවා කොච්චරද? 200ක් දුර යනවා. පැහැදිලිද? So first of all, you mark the memory base addresses.
දැන් ඇත්තටම මේ මෙමරි එකේ අපි ඇත්තටම මෙමරි එක ගත්තොත් තියෙන්නේ කොහමද 0 1 2 3 කොහොම දිගට තියෙනවනේ අපිට දැන් අර මේක එකපාර ඇඳ ගන්න ක්‍රමයක් හොයාගන්න එපා page table එකේ නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ page table මෙහෙම තිබ්බා fix size නේ මෙතන බිඳුව අපි කියමු 2k නම් නේ ඔහම හැමදාම දෙක දෙන කැඩෙන්නේ මේක මෙතන දෙකක් යනවා නේ මෙතන දෙක ඔහම කැඩි කැඩි ගියා ඒක හැමසෙම fix size නේ තිබුණේ ඔහම කැඩි කැඩි ගියා හැබැයි දැන් මෙතන fix size නෙමෙයි කැඩෙන්නේ මේ එක එක size you can see that this is not the equal size now it is a different size so here what you need is you want to mark මේක mark කරන්නේ නේ දැන් 1 2 3 4 5 ඔහම දිගට ගහන්න වෙනවනේ ඒත් අපිට දැන් මේක දිහා බලද්දී අපිට අඩුම වශයෙන් නේ 4100 200 4300ක් අතිරි ගහ ගන්න එපා මෙමරි එකේ නේද අපිට ඒක අමාරු වැඩක් නේ දැන් තාක්ෂණිකව ඒක තමයි කරන්න ඕනේ විදිය අපි මෙමරි එක බිඳුවෙන් පටන් ගත්තා 0 1 2 3 4 5 දිගට ලියනවා කීයක් ඕනද ලොකුමගේ 4100යි නේ එතනින් තව 200ක් තියෙනවා ඒතර 4300ක් අපිට ඕනේ මෙතන අපිට එහෙම කරන්න අමාරුයිනේ ඒ නිසා අපි මේකට හොයා ගන්නවා ඊට වඩා කෙටි ක්‍රමයක් we are trying to find some kind of shortcut method to solve this problem so හොඳම දේ තමයි අපි මෙන්න මේක sort කරලා ඒකට අවශ්‍ය දේ memory segment එක mark කරගන්න. එතකොට එකක් තමයි තියෙන්නේ කීයද 1000යි තව එකක් තියෙන 1800 ඒ point එක ඊළඟ point එක එන්නේ 2700 ඊට පස්සේ එන්නේ 3700 ඊට පස්සේ 4100 අපි එහෙම mark කරගත්තා. පැහැදිලිද ඒක? පැහැදිලිද? දැන් අපි කරන්නේ මොකද්ද? මේ එක එක segment එකට එක එක module එක map කරනවා. 0 එක යන්නේ කොහෙද? 4100 200 එහෙනම් 4100 සිට මෙයා 200 දුරට දානවා. දැන් මේක යන කීයද? 4300 ඉවර වෙනවා. පටන් ගත්ත 4100ක් 200ක් ගියා. මෙන්න දාගත්තා මොකද? module එක 0. ඊළඟට module එක 1 එන්නේ. පටන් ගන්න කීයද? 10න් කියනද 700ක් යනවා. එහෙනම් 10න් පටන් ගත්තා. එයා කොච්චර? මෙයා 700ක් දුර යනවා. මෙයා 1700න් ඉවරයි. මේ 100 ඉතුරුයි. ඒක මොකද්ද? අපි අර කියව external fragmentation. බාහිර ඛණ්ඩනය. දැක්ක නේද? ඒ ජාබද නොවනනේ. එක දිගට දාන්නේ නෑනේ. තැන් තැන් වලනේ දාන්නේ. බිඳුව දැම්ම 4100 එක දැම්ම 1000. So that is now it is the non-contiguous. Now not putting one after the other. We are putting here and there. So then we go for second one. We start with 3700 ending with 400 more. පටන් ගත්ත 3700න් ගියා කීයද? 4100. අන්න එතන නම් මොකුත් ඉතුරුන්නේ නැහැ. එතන මොකුත් ඉතුරුන්නේ නැහැ. මොකද ගාන්ටම ගියා. හදිස්සියකවත් මේක 450ක් අතුරු නම් මොකද වෙන්නේ? උතර වැඩි ඉවරයි. ඒක කරන්න බෑ. හැබැයි මෙමරි එක එහෙම වෙන්න දෙන්නේ නැහැ. it is calculating. මෙමරි එකේ එයා ගණන් හදලා බලනවා. එයා ගණන් හදලා බලනවා. හරිද? එයා ගණන් හදනවා. ඊට පස්සේ අපිට එන්නේ තුන්වෙනි එක. පටන් ගන්න කීයෙන්ද? 1800න් 900ක් යනවා. එහෙනම් එයා ගානට ගන්නකොද 2700ක් දක්වා යනවා. අන්තිම එක 10න් පටන් ගත්තා 1700ක් යනවා. sorry 2700න් පටන් අරන් 1000ක් දක්වා යනවා. මොන අපි දාගන්නවා. පුළුවන්ද මැප් කරන්න දැන්? පුළුවන් වෙයිද? ආය බලන්න මම උදව් කරන්න මම ඉස්සෙල්ලා මේ පැත්ත ගැන හිතලා අර මෙමරි ලොකේෂන් එක මාක් කරගන්න. එහෙනම් අපි ගත්තා මෙමරි එක මේ වගේ අඩුම එක ඉස්සෙල්ලා හොයාගත්තා 1000. එහෙනම් මෙතන 1000. Find the next smallest one. What is next smallest one? 2700. So we are getting 2700. These are the starting point of the memories. Okay, we have 1800 also. 1800. Then 2700, then 3700, then 4100. Then now we can go for segment wise. Segment then දානවා. නේද? segment yeah. 0 segment එක පටන් ගන්නේ 4100න්. The length of that module is 200 units. So start with 4100, make 200 units. So it ended with 4300.
ඉතින් මම මේ මැප් එක ලස්සනට අඳිනවා මේ වගේ. බලන්න. අර ඩේටා එක මම මැප් කරා මෙතන. මේ මොඩියුල්. මේ මොඩියුල්. නේ? අන්න මම මේවා දානවා මේ තැන් වලට ගෙනල්ලා. 10න් පටන් ගත්තා 1080 දක්වා. සෙග්මන්ට් එක 1. සෙග්මන්ට් එක 1. එදදාස් අටසියෙන් පටන් ගත්තා කිය ගියද 900ක් ගියා සෙග්මන්ට් එක 2 900ක් ගියා 2700 හරිනේ හරියටම ඊට පස්සේ නේද කොහොමම එක එක දා බලන්න මැප් එක තියෙන හරියටම පැහැදිලිද ප්‍රශ්න මොනවාවත් තියෙනවද පේජිං වගේම තමයි හැබැයි එකම දේ පේජිං වල මේවා බෙදේ සමාන සයිස් වලින් දැන් බෙදෙන්නේ අසමාන සයිස් වලින් ඒක නිසා අපිට මෙමරි ඇඩ්‍රස් එක හොයා ගන්න ඉස්සලා සිද්ධ වෙනවා ඒක නිසායි අපි ඉස්සලා මේකේ මේ බේස් ඇඩ්‍රස් වල මැප් වෙන විදියට අපි මේක මාක් කරගත්තේ ෂෝටස්ට් එකේ ඉඳලා නැත්නම් අපිට මේක මාක් කරගන්න බෑ පේජිං වල ප්‍රශ්නයක් නැහැනේ හැමසම් ෆික්ස් සයිස් හැමසම් ෆික්ස් සයිස් එක මාරු කරනවා එහෙම මොකද මේ එක එක මොඩියුල් එකක් එක එක සයිස් different modules are different sizes අපිට ඒක නිසා තමයි මේකේ length එක අමතරව දෙන්න සිද්ධ වුනේ අරකට අමතරව පැහැදිලිද හරි නේද right මාක් කරගන්න වෙනම් මේක
අඳගත්තනේ පැහැදිලිද මේක? ප්‍රශ්න මොනවත් තිබේද? ඔන්න දැන් පේනවා මේ logical address space එකට පේනවා අර අපි කතාර paging වගේ පිළිවෙලට දාලා නැහැ. එහෙම දාන්න බෑ. ඇයි? එක එක size. හරි? දැන් මේක මෙහෙම ඇඳට ඇත්තටම මේකෙත් මෙන්න මේ පැත්ත වගේ තමයි save වෙන්නේ. හරිද? මතකයේ තියෙන මෙහෙම sequential set එකක් නේ. දැන් මේ කොටස ගන්නවා segment 0, කොහේ හරි තැනක් ගන්නවා segment 1, කොහේ තැනක් segment ඔහොම තමයි ගන්නෙ. හැබැයි මේක අඳුරට මෙහෙම ඇඳනක ලේසි කියලා අපිට මේක මේ වගේ යන්නේ. හරිද? සැබෑවටම තියෙන මෙහෙම තමයි. නැත්නම් මතකයේ මේ වගේ ගන්න නැහැ. memory is a sequential ordered table. okay? ඒක 2 dimensional array එකක් දිගට පල්ලෙහාට තියෙන්නේ. දැන් මේක මෙහෙම ඇඳලා පෙන්නුවේ අර mapping කරනවා ලේසි වෙන්නේ. හරිද? නැත්නම් ඇත්තටම logical memory එකක් තියෙන්නේ මෙහෙම තමයි. යම් කිසි දණක මේකේ segment 0, යම් දණක් segment 1, යම් දණක් segment 2 එහෙම තමයි තියෙන්නේ. හරිද? ඒ නිසා එතකොට මේක අර වෙන් කරේ නිසා ඉතින් මෙතනදී ඇත්තටම අපිට සමහරට මේකේ තියෙන එක continuous වෙන්න පුළුවන්. එක දේ දෙනවා. ඒතර මේක segment 0, segment 1, segment 2 එකම දේ මේවා විවිධ ප්‍රමාණ. they are different sizes. paging වලදී මේ ඔක්කොම එක size. හරිද? හැබැයි මෙතනදී මේ වෙන් කරන කැලි සමාන වෙන්නේ නැහැ. දැන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. මෙන්න මේ කැලේ ගැන කතා කරන්න. දැන් segment 1 එකේ අපිට displacement එක අපි move කරොත් 665ක් ඉන්න තැන ඉඳලා මට ලැබෙන physical address එක මොකක්ද? segment 1 එකේ මම පටන් ගන්න කීයෙන්ද? 1000. එහෙනම් මම 665ක් move කරොත් මට දැන් ලැබෙන physical address එක මොකක්ද? හරි? මම 665 move ලැබෙන මට physical address එක මොකක්ද? දැන් මම ඉන්න තැන බලන්නකෝ. segment 1 එක පටන් ගන්නේ 1000යි. 770ක් මේ 70ක් දක්වන. එයා 1000 සිට 1700 දක්වා තියෙනවා. 600ට මට යන්න පුළුවන්ද බැරිද? යන්න පුළුවන්. දැන් මම segment 3 මම start කරන්නේ 1800. මට move කරන්න කියනවා 906ක්. හැබැයි තියෙන අතන කොච්චරද? 900යි. එහෙනම් මෙයාට 900ක් displacement එකක් 906ක් මට අනුලම්බය ඉස්සරහට තලු කරන්න පුළුවන්ද? දැන් තලු කරන්න බෑ. මොකද එයාගේ ඇත්තම size එක 900යි. පේනවද දැන්? ඉතින් එතෙන්ද අපි කියනවා මේ address එක අපි කියනවා invalid address එකක්. මේක වළංගු නොවන ලිපිනයක්. මෙහෙම offset එකක් තියාගන්න බෑ අපිට. ඒ ඉස්සරහට තලු කරන්න පුළුවන්කම නැහැ. තලු කරන්න බෑ එච්චර අපිට. ඇයි? අපිට උපරම තලු කරන්න පුළුවන් කොච්චරද? 900යි. It can move only 900 offset එක විස්ථාපනය අපි කිව්වේ මතකද? ඒක මම ඒක දැන් හොඳ වචන අපිට තේරෙන වචනේ. අනුලම්බය කියන එක අපිට එකපාරට තේරෙන්නේ නැහැ. displacement. නවවිද ඔයගොල්ලෝ offset displace අපි කොච්චර විස්ථාපනය කරනවද? displace කරනවා. So අපි ඒක දැන් අහන්නේ. ඒතර මෙන්න මේ address වලට අදාළව අපිට ලැබෙන physical address මොනවද? මෙන්න අපි ගණන් හදනවා ඒක මෙන්න මේ විදිහට. අපිට දැන් displacement එකක් දැන් මේක අතන 1000 වෙන්න ඕනේ. මේක 1000 වෙන්න ඕනේ. එහෙනම් අපි ගියා මේක වැලිඩ් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න අපිට යනවා මොකද්ද? අපි ඉන්නේ 1000යි නේ? යන්න කියනවා 906ක්. අපි යන්න පුළුවන්කම නැහැ segment 3. බලන්න segment 3. 1800 අපි ඉන්නේ 900 ගන්න පුළුවන්කම නැහැ මේකේ. 1800 ඉඳලා 900ක් ගියාම මොකද වෙන්නේ? මෙතනට එනවා. මේක කාටද ඇති? segment 4 එකට. පේනවනේ? ඉතින් යන්න පුළුවන් කමක් නැහැ. අපි කියන එක ඉන්වර්ට් එක. හතරවෙනි එක ප්‍රශ්නයක් නැහැ. හරි? ඕන අපිට ගණන් හදලා පෙන්නන්න. මම ගණන් හදුවේ නැහැ. ඔයගොල්ලන් හදාගන්න අවස්ථාව තිබ්බා. මම පෙන්නන්න අපි මේ වැඩේ කරගන්න පුළුවන්. මේක අපි කියනවා වැලිඩ් ඇඩ්‍රස් එක. මොකද ඒක ගන්න පුළුවන් කමක් නැහැ. එච්චර දුර අපිට තල්ලු කරන්න ඉඩ ඇත්තේ නැහැ. මොකද ඒකේ ලිමිට් එක 900යි. එහෙමොත් මොකද වෙන්නේ? මෙයා error එකක් ජෙනරේට් කරනවා. මෙහෙම දාලා මට යන්න බෑ. ඔයා කියන මට 906ක් යන්න. නමුත් මට එච්චර දුර යන්න බෑ. මොකද offset එක එච්චර දුරට අපිට set කරන්න බෑ. offset එක අතන 900න් ලිමිට් වෙලා තියෙනවා.
මම හරි කියලා මේ ටික. Now we have the next part, that is the virtual memory. දැන්ට පොඩ්ඩක් අහන් ඉන්න අපි මේ ටික ඊළඟ දවසේ ලියාගමු. අපි මොකද්ද මේ virtual memory කියලා කියන්නේ? මේක මොකටද ඕන කරන්නේ? මම දැන් සරල කතාවක් අහුවොත් ඔයගොල්ලන්ගෙන් ඇයි ඔයගොල්ලෝ මේ කියන ඔක්කොම පොතේ ලියාගන්නේ? ඇයි අපේ මතකයේ ඉඩ ප්‍රමාණවත් නැහැ. අපිට ඔක්කොම ටික මතකයේ තියාගන්න බෑ. අපිට කිසියම් විදියකින් පුළුවන් නම් මේ ටික මතකයේ තියාගන්න අපිට පොතක ලියන්න ඕනේ නැහැ. If we can keep all these things in our mind, we don't have to write in the book. අය පොතේ ලියන්නේ අපිට පස්සෙලා මේක ගන්න. Virtual memory එකත් මේ වගේ එකක්. It normally use the secondary storage to store something whatever we can't store in the memory. අපි ප්‍රධාන මතකයේ තැම්පත් කරන්න අපහසු දේවල් ටික අපි මොකද කරන්නේ? මේ ද්විතීයික ආචාර්ය උපාංගයක නැත්නම් ආචාර්ය උපාංගයක මේවා තැම්පත් කරලා තියෙනවා. මේකේ වාසියක් තියෙනවා. අපි කියමුද අපිට රන් කාඩ් දෙනවා ප්‍රෝග්‍රෑම් එකක් 6GB. හැබැයි අපේ මතකයේ කොච්චරද? අපේ මේ 4GB. දැන් 4GB වුණාත් ඇත්තට අපිට 4GB යූස් කරන්න බෑනේ. මොකද OS එක ඉඩක් යනවා. තව අමතර වැඩසටහන ඉඩ යනවනේ. උදාහරණ අපි කිව්වොත් අපි දැන් run කරලා තියෙනවා antivirus program එක. So antivirus program also needs some space on the memory. So now it is not 4GB. Even though our memory size 4GB, we don't have 4GB. දැන් මට 6GB run කරන්න ඕනේ. program එක 6GB size එකක්. දැන් මොකද කරන්නේ? අපි ගන්න මොකද්ද? මේකෙන් කොටසක් load කරනවා memory එකට. ඉතුරු කොටස තියාගන්නවා කොහෙද? අපේ secondary storage එකේ. අන්න දැන් secondary storage එක වැඩ කරනවා මොකක් වගේද? virtual memory එකක් වශයෙන්. අතත්ත්‍ය මතකයක් වශයෙන්. සැබෑ මතකයක්ද? නෑ මේක බොරු මතකයක්. අතත්ත්‍ය කියන්නේ ඒකයි. බොරු කියන එක. මතකය තමයි. හැබැයි අර ඇත්ත මතකය නෙමෙයි. ඒත් මේකේ වාසිය මොකක්ද? මේ අතත්ත්‍ය මතකය නිසා අපිට සැබෑ මතකයට වඩා වැඩි ප්‍රමාණයක වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට කම්පියුටරේ ගොඩක් ප්‍රෝග්‍රෑම් එකපාර රන් කරන්න පුළුවන්. ඇයි? ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දී එයා අත්‍යවශ්‍ය කොටස විතරක් RAM මතකයට දාගන්නවා. ඉතුරු ටික ඔක්කොම එයා මොකද ගන්නෙ? virtual memory එක තියාගන්නවා. තියාගෙන මොකද ගන්නේ? එයා ඕන වෙලාවට මේක virtual memory එකෙන් RAM මතකයට ගේනවා. So whenever it required, it taken from the virtual memory to the RAM. එනිසා එතකොට අපිට වඩා වැඩි ප්‍රමාණයේ වැඩසටහන් රන් කරන්න පුළුවන්. හරි? ඉතින් මේකදී අපි පුංචි දෙයක් කතා කරනවා මේ කියන ක්‍රමවේදය. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මොකද්ද මේ demand paging කියන concept මාරු කරනවා. අර paging තමයි. තේරෙනවද? Sometimes we use the segmentation method. සමහරට අපි පාවිච්චි කරනවා මේ segmentation. නිසා අපි මේ කතා කරන virtual memory concept එක ක්‍රියාත්මක කරන්න අපිට hardware එකක් ඕනේ, අපිට software එකක් ඕනේ. To work with the virtual memory, we need both hardware and the software. මේ දෙකම එකතු කරනවා අපිට මේක run කරගෙන යන්න. හරි? අපි නම් පොඩ්ඩක් ලියා ගමුද මේ virtual memory කියන සංකල්පය විතරක්. අපිට ඒක ඊළඟට ලියාගත්ත කමක් නැහැ නේ. අපි ඊළඟට ගමු මොකද මේක අපිට ගණන් ටිකක් හදන්න අර වගේ පොඩි නේ පොඩි අපිට ටිකක් කරන්න තියෙනවා මේ මෙන්න මේවා එකක් අපිට පොඩි ගාණක් තියෙනවා හදන්න. අපි ඒ නිසා මම හිතන්නේ ඒක අපි අනිත් දවසේ ගන්න එක හොඳයි කියලා. හරි?